අයිබෝවන් සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම ජීවිතයේ ගතවන තවත් එක් සිකුරාදා දවසක අපි ඔබව මුණ ගැහෙනවා බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුලින් පින්නතුනේ ශාන්තිනායක ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලොවට හඳුන්වා දුන්නු ඒ උත්තරීතර බෞද්ධ දර්ශනය වර්තමාන සමාජය තුළ වගේම අනාගතයටත් කාලෝචිත වන ආකාරය පිළිබඳව අපට පුදුම සහගත විදියට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. කොහොම නමුත් පින්නතුනි උන්වහන්සේ හඳුන්වා දුන්නු ඒ බෞද්ධ දර්ශනය වැළඳ ගනිමින් සත්පුරුෂයෙකු වශයෙන් මේ මනුෂ්‍ය ආත්ම භාවය තුළ අපි කටයුතු කළොත් අපේ ආත්ම භාවය සුගතිගාමී ආත්ම භාවයක් බවට පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ගත කරන කෙටි කාල සීමාව තුළ අපේ ජීවිතයේ අපි කුමන දේ සිදු කළත් අපේ සසර ගමනින් එතරව උතුම් වූ නිවන අවබෝධ කර ගැනීමේ ජීවිත අරගලය අපි හැම කෙනෙක්ම නිරන්තරයෙන්ම සිහියේ තබාගත යුතුයි. ඉතින් ඒ නිසා නිවන අරමුණු කරගනිමින් සත්පුරුෂයෙකු වශයෙන් මේ වර්තමාන සමාජය තුළ ගත කරන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය වේවා සාමකාමී පරිසරයක් තුළ අපට ජීවිතය ගත කරන්නට පුළුවන්කම ලැබේවා කියන ප්‍රාර්ථනාව මුදුන්පත් කරගනිමින් අද දවසේ අපි සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් වෙනවා. පින්නතුනි අදත් අපේ වැඩසටහන පෝෂණය කරන්නට අපි ඊ타මත්ම ඌමනාවෙන් වැඩම කරවා ගන්නට කටයුතු කළා අපේ සුපුරුදු පින්වත් දේශකයන්න් වහන්සේ බත්‍රමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දිනාම සාදුනාද පවත්වමින් සියල්ලන්ට ප්‍රථමව උන්වහන්සේව පිළිගනිමු සාදු 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 සදහවත්නි අදත් සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වය ගනිමින් මේ උතුම් දේශනාව බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරන්නට ශක්තිය ලබා දෙමින් දායකත්වය ගනිමින් කටයුතු කරන පින්වත් පිරිසක් සිටිනවා. උන් වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ වෙනවා. ඉතින් වැඩසටහන ආරම්භ කරන්නට පෙර ආතුව ඊ타මත්ම ගෞරවයෙන් ඒ පින්වත් පිරිසට ආරාධනා කරනවා ප්‍රථමයෙන්ම ශාන්තිනායක ලෝතුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මල්වට්ටිය පූජා කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වමින් අද දවසේ දේශනාවට ආරාධනා කරන්නට. පින්නතුනි අනුව අද දේශනාවේ දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ නුගේගොඩ පදිංචි මනෝජ් ප්‍රනාන්දු මහත්මයා ශ්‍රීකාන්ති එදිරිසිංහ මහත්මිය ප්‍රධාන පැමිණ සිටින්නා වූ සුපින්වතුන් පිරිස විසින් දැන් දහත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන මොහොත සාදු 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 සදහවත්නි ඔබ දන්නවා සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහන තුළින් බෞද්ධ දර්ශනය තුළ අන්තර්ගත වන්නා වූ සුවිශේෂී ධර්මතාවයන් මාතෘකා බවට පත් කරගෙන ඒ හරහා අපි අපේ ජීවිත සුපසන් කරගන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව අපි හැමදාමත් ඔබට පැහැදිලි කර දෙන වග. ඉතින් ඒ අනුව අද දවසේදී අපි සූදානම් වෙනවා අපේ ගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේගෙන් උද්දච්ච කුක්කුච්ච කියන ධර්මතාවය පිළිබඳව අද දවසේදී පැහැදිලි කිරීමක් සිදු කරගනිමින් මේ ධර්මතාවය තුල අඩංගු වන්නා වූ කරුණු කාරණාවන් අපි අපේ ජීවිතවලට එකතු කරගන්නේ කොහොමද කියන කාරණාව අද මේ පුණ්‍යවන්ත හෝරාව තුල දැන කියා ගන්නට. එහෙමනම් වැඩි කල් වේලා නොගෙන අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට මේ මාතෘකාව පෙරදරි කරගනිමින් අද දවසේ දේශනාව පවත්වන්නට ඊ타මත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත ගුණානුභාවයෙන් අද මේ සදහම් දෙසුමෙහි සාකච්ඡාවෙහි පින්වත් වූ දායකත්වයෙන් කටයුතු කරන නුගේගොඩ පදිංචි මනෝජ් ප්‍රනාන්දු මහත්මයා ශ්‍රීකාන්ති ඉදිරිසිංහ මහත්මියන් ඇතුළු පවුලේ පින්වත් වූ ඔබ සියලු දෙනාමත් සහභාගී ඔබ සියලු දෙනාමත් මේ රටෙහි හෝ ලොව කොතනක හෝ වෙසෙමින් මේ දේශනාව සාකච්ඡාව නරඹන්නේ නම් ශ්‍රවණය කරන්නේ නම් ඒ ඔබ සියලු දෙනාමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති පින්වත් නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසෙත්වා ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් රිදුණු බිඳුණු දවුණු සිත් ඉක්මනින්ම සුවපත් වෙලා
හැමට ධර්මාබෝධයෙන් සනසිල්ලම වේවායි පළමු කොට ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේතේ. හමබන්තේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං අත්ථිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡන්ති පජානාති. අසන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං නත්ථිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡන්ති පජානාති. සාදු සාදු සාදු. උතුම් තුනුරුවන් සරණයි සදහවත් පින්වත්නි. අද සුපසංජීවිතයේ සදහම් දෙසම සාකච්ඡාවෙහි මාතෘකාව හැටියට අප ආශ්‍රය කරගනු ලබන්නේ නීවරණ ධර්ම පහෙහි හතරවන ධර්ම කරුණ වන උද්ධච්ච කුක්කුච්චය පිළිබඳවයි. උද්ධච්ච නම්
සිතේ ඇතිවන විසිරීම, එක්තැන් නොවීම. කුක්කුච්ච නම් සිතේ ඇතිවන පසුතැවීම, සිතෙහි සිතවිලි වල ඇතිවන පසුතැවීම. නොකල කුසල් කළ අකුසල්, නොකල කුසල් කළ අකුසල් පිළිබඳව ඇතිවන පසුතැවීම. එතකොට උද්දච්ච සිතේ ඇතිවන විසිරීම, සංසුන් නොවීම. කුක්කුච්ච නම් හිතේ ඇතිවන පසුතැවීම, නොකල කුසල් කළ අකුසල් පිළිබඳව ඇතිවන පසුතැවීම. දැන් මේ කරුණ ඔබ බොහෝ කෙනෙක් අසා තිබෙනවා පංච නීවරණ ධර්ම යටතේ. මේ ධර්ම කරුණු රාශියක් තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අපට මතු කොට ගන්න පුළුවනි. නමුත් පවතින කෙටි කාලය අනුව අපි ආශ්‍රය කරගනු ලබන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේහි ධම්මානුපස්සනාවෙහි මුලින්ම දක්වන ඒ නීවරණ පබ්බේ යටතේ පංච නීවරණ ධර්ම ආශ්‍රය කරගෙන. එයින් මේට පෙර ආතු අපි මේ දේශනා පෙළෙහි සාකච්ඡා පෙළෙහි කරුණු තුනක් සාකච්ඡා කළා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද. අද දවසේ උද්ධච්ච කුක්කුච්ච නම් වූ නීවරණය ධර්ම මාර්ගය අහුරනවා. ධර්ම මාර්ගයට බාධා කරනවා. ප්‍රධාන අදහස නිවන. නිවන යනු චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ඇති කරගන්නා වූ මානසික ස්වභාවයයි. ඒ මානසික ස්වභාවය තුළ කෙලෙස් නැහැ. කම්මක්ඛයෝ, රාගය, ද්වේෂය, මෝහය මුළුමනින්ම ෂය වෙලා අවසානයේ සඳහන් කරනොත් තණ්හක්ඛයෝ කියලා. තෘෂ්ණාව මුළුමනින්ම බැහැර වෙලා. අන්න ඒ අවස්ථාවට අපිට ඥානයක් අවශ්‍යයි, ඒ අවබෝධයක් අවශ්‍යයි. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්න තිබෙන මානසික අවස්ථාව අපි හඳුන්වන ප්‍රතිපදා මාර්ගය ඇහිරෙනවා, වැළකෙනවා මේ කරුණු පහක් වූ නීවරණ ධර්ම පහ නිසා. කාම ඡන්දය, ඇලෙන්න, කාමය කියන්නේ කැමැත්ත. ඡන්දය කාමය කියන්නේ ඇලීම, ඇලෙන්න තියෙන කැමැත්ත තමයි කාම ඡන්දය. ඇලෙන්න, බැඳෙන්න, එහි කුල්මත් වෙන්න, රස විඳින්න තියෙන කැමැත්ත තමයි කාම ඡන්දය. නිවන් මඟ අහුරනවා, ප්‍රතිපදා මාර්ගය අහුරනවා, ධර්ම මාර්ගය අහුරනවා, සුගති මාර්ගය අහුරනවා. හැබැයි පක්ෂ වෙනවා දුගති මාර්ගයට, අකුසල මාර්ගයට, දුක්ඛ පක්ෂයට පක්ෂ වෙනවා. ඊළඟට ව්‍යාපාදය. ව්‍යාපාදය නම් තරහව, පටිඝය, අමනාපය, අකමැත්ත, ගැටීම. එහි උපක්ලේශ තමයි වෛරය, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, පලි ගැනීම, මේ බොහෝ දේවල්. ඊළඟට තීන මිද්ද, හිතේ සහ ගතේ ඇතිවන මලානික ස්වභාවය. සාමාන්‍ය නිදිමත ගතේ හැටියට කියලා දැක්වේ. නමුත් එය සකස් වෙන්නේ මලානික බව. මලානික බව සිතෙහි සකස් වෙනකොට ගතටත් බලපාන. මෙතන ගත යනු වේදනා සංඥා අවස්ථා දෙක, ඒටත් බලපානවා. එතකොට දැන් ඔබට දැනෙන මනසේ නිදිමත ස්වභාවය ඇති වුණොත් ළඟ ඉඳන් කියන අය දේ පවා ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. එතකොට අහනවනේ නිදිමතේ දින්නේ කියලා. නිදිමත ස්වභාවය ආවම ඒ අරමුණට සිහිය යොමු කරන්න අපහසු වෙනවා. එතකොට සිතේ සහ ගතේ ඇතිවන මලානික ස්වභාවය. ඒක තමයි අර හුරු පුරුදු වචනයෙන් සඳහන් කළේ නිදිමත ස්වභාවය කියලා. අද උද්දච්ච කුක්කුච්ච, සිතේ ඇතිවන නොසන්සුන්කම හෝ විසිරයාම හා පසුතැවීම පිළිබඳව ඊළඟ දෙසමකදී විචිකිච්ඡාව, බුද්ධ ආදී යටතැන්ගේ සැකය පිළිබඳව දේශනා කරන්න, සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේශනාව අතර ඔබට වුණත් ඕනම වෙලාවක මේ දේශනාව ඇසුරෙන් ප්‍රශ්නයක් නගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න සීලේ පිහිටලා ධර්මයේ මොහු කරගත්ත ප්‍රශ්නයක් වීම අවශ්‍යයි. මොකද අපි නිවන අරමුණු කරන ධර්ම මාර්ගයට යොමු වෙච්ච දේශනා වේලාවක්, සාකච්ඡා වේලාවක් නිසා. එවිට මෙන්න මේ අදහස අපේ සිතේ පවතින්න ඕනේ. දැන් පංච නීවරණ ධර්ම, මේ නීවරණ ධර්ම පවතිනකොට ධර්ම මාර්ගය අහුරනවා කියලා සඳහන් කළා. අපි විවිධ පැත්තවලට අපේ සිත විසිරෝල යවනවා. ඒකායන මාර්ගයට හසුරවන්න අපහසුයි මේ නීවරණ ධර්ම සිතේ පවතින විට. නිදසුනක් දක්වන ධර්මයේ තුලම
ගංගාවක් එක දිගට ගලන්න බැරි වෙනවා. කවුරු හෝ ඒක මැදින් විසිරවන්න පටන් ගත්තොත් පැති පැති වලට ඒ හැරවන්න පටන් ගත්තොත් එක එල්ලයට ගලන්නේ නැති වෙනවා. අපේ ධර්ම මාර්ගයට බැසගත්ත ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ශ්‍රාවකයට ඒ මාර්ගයේ එක එල්ලේ යන්න පහසුයි මේ නිවන ධර්ම වලට නතු වුණාම අනුගත වුණාම වහල් වුණාම එයට යටපත් වුණාම නිවන ධර්ම විසින් මේ සිත වසා ගත්තාම ඒක ඔබට පමණක් නෙමෙයි පැවිදි ජීවිතවලටත් ඒ වගේ අමුතින් විස්තර නොකලත් පැවිදි ජීවිතයේ අරමුණ ඔබත් දන්නවා. දැන් මෙතන ඉන්න මේ මහත්මාවරු පවා යම් විටක සිතක පහළ වීමක් ඇති වුණොත් මටත් පැවිදි ජීවිතයකටපත් වෙන්න පුළුවනිද යම් මොහොතක කියලා සමහරට ඔබේ අදහසක් වෙන මොකක්ද ඒකේ තේරුම පැවිදි ජීවිතයටපත් වෙනවා කියන්නේ මේ කසාවත පොරව ගැනීම පමණක්ද සංකේතවත් හිස ගා ගැනීමක් පමණක්ද නැහැ. හැබැයි අරුත මොකද්ද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය. සියලු දුක් වලින් නිදහස් වෙලා නිවන් සාක්ෂාත් නිබ්බත්ති නිබ්බාන නිර්වාණ නිවන නිවීම රාග දෝෂ මෝහාදී කෙලෙසුන් වලින් මුළුමනින්ම බැහැරවීම තමයි නිවිලා. ඔබ හොඳටම නිවිලා දෙන්නේ. ඔව් මුළුමනින්ම නිවිලා දෙන්නේ. ඔව් ධර්මානුකූල අදහසක් ගත්තොත් දෙපැත්ත කැපෙන දැති කියතක් අරගෙන ඔබේ දෑත කැපුවොත් මොකද සඳුන් පුතේ හිතෙන්නේ? නිවිලද කියන්නේ ප්‍රශ්නෙට උත්තරේ. දැන් මේ තරුණ පුතාගෙන් ඇහුවොත් එහෙම කරනවා නෙමෙයි. එවැනි අවස්ථාවක පවා ඔබ නිවිල නම් ඔබට දැනෙන්නේ මගේ සිත එසේ කරන අය කෙරෙහිවත් ගැටීමකටපත් වෙන්නේ නැත කියන අදහස. ඒක තමයි නිවුනද කියලා අහන්නේ. ධර්මයේ තුල නැතුව බිම බලාගෙන ඉන්නකවත් හිතේ තරහ වෛරය තියාගෙන සංසුන්ව මම නිවිලා ඉන්නේ කියන තැනකවත් නෙමෙයි. කායික වාචික සංවරය බොහෝ කෙනෙකුට ඉන්න පුළුවන්. ඒක සමාජමය අදහසෙන් වෙන්න පුළුවන්, පෞල් පරිසරය වෙන්න පුළුවන්. අවසානයේ සමාජය තුල හිතන ලැජ්ජා බය නැත්වර අවබෝධයෙන් දකින හිරියොතප් නෙවෙයි. ධර්මයේ අවබෝධයෙන් කියන අවබෝධයේම හිරියොතප්. සසරේ ඇති භයානක බව, අකුසලයේ ඇති භයානක බව, දුර්ලභව ලැබුව මේ මනුෂ්‍ය ජීවිතයේ නිකරුණේ ගත කරගන්න නැතුව අවසන් කරගන්න නැතුව ලෝභ දෝෂ මෝහ මුල් කරගෙන ඇතිවන චිත්තචෛතසික වලින් නිදහස් වෙන එක. අනේක තමයි අවබෝධයෙන් පාපයට ඇති කරගන්නා ලැජ්ජාව. ඒන් තොරව සමාජ ඉදිරියේ ලැජ්ජාවේ නීතියට බයේ අකමැත්ත නිසා හිරේ විලංගුව වැටෙන්න වෙයි කියලා යම් කෙනෙක් කතා නොකර කයින් වරදක් නොකොට සම්මත යනුව ඉන්න පුළුවන්. නමුත් හිත තුළ තරහ, වෛරය, අමනාපය, ගැටීම, තද ආසාව මේ බොහෝ දේ තිබෙන්න පුළුවන්. ඒ නිසා නිවුණු අයෙක් තුළ හිතෙම ඔබට වැටහෙන වචන හදවතින්ම ඒක දැන් මෙහි පාවිච්චි කරන වචනයක් තියෙනවා අජ්ජත් බහිද්ද කියලා. අජ්ජත් කියන්නේ තමා කෙරෙහිම ආධ්‍යාත්මයෙන්ම දැන් තමා කෙරෙනුත් ධර්මයේ හොඳට අභිඤ්ඤය පරිඤ්ඤය වශයෙන් පුරුදු කළ නැතිනම් වැටහෙන්නේ මට මගේම හිත තේරෙන්නේ මගේම හිත මට අවබෝධ කරගන්න බෑ. වෙලාවකට මම ඒකට කැමති, වෙලාවකට මම කැමති නෑ. වෙලාවකට මගේ හිත අඳුරක් දැනෙනවා. වෙලාවකට මට නොසන්සුන්කමක් දැනෙනවා. වෙලාවකට එපා වීම. ඔය එපා වීම කියන්නේ ධර්ම උගන්වන නිබ්බිදාව සංවේගී ආශ්‍රිත වචනේ නෙමෙයි. පටිගය, කලකිරීම, තරහවත් එක්ක මට එපා වීමක් තියෙනවා. මමවත් හරියට මම හඳුනගන්නේ. මම දන්නේ මට මොනවා වෙලාද කියලා. සමහර විටක සමහර ඇත්ත කියනවා මේ වචනේ මං හිතන වරදක් වෙන එක නෑ පුතේ. මට පිස්සු වගේ කියලා වෙලාවකට. සමහර කෙනෙක්. ඇයි මෙහෙම කියන්නේ? තමාවත් තමා හරියට හඳුනගෙන නැහැ. ඒ නිසා තමා හරියට හඳුනගත්ත සියුම් අවස්ථාව තමයි අජ්ජත් කියන තැනින් අපි දකින්න ඕනේ. ඒකට විදර්ශනාව අවශ්‍යයි. මොකද්ද විදර්ශනා කියන්නේ? විපස්සනා, විදර්ශනා, විදසුන්, විදසුන්. දකින්න ඕනේ වෙනස. හට අරගෙන බිඳින්නේ නැතිව යන ස්වභාවය. අනිච්ච දුක්ඛ අනාත්ත කියන ස්වභාවය සියලු සංස්කාර සංකත වස්තුන්හි පවතින ස්වභාවය නුවණින් දකින්න ඕනේ. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක සවිඥානික හෝ අවිඥානික හෝ වේවා. ඒ සියල්ලම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුන හේතුන්ගේ මිශ්‍රයම මෙන්න නැති වෙනවා. එහි පවත්නා ස්වභාවය, නිච්ච නොවන ස්වභාවය, අනිච්ච ස්වභාවය, ස්ථිර නොවන ස්වභාවය නුවණින් දකින්න. දැන් මෙතන අපේ පුංචි පුතෙක් කියනවා. දැන් මේ පුතාගෙන් අනිච්ච ස්වභාවය දකින්න බැරිද? පොඩි දරුවගෙන් පියවිස් දෙකෙන් ඔබ දකින්නේ. මේ වැඩි හිටියත් අපෙන් වගේ. පොඩි දරුවා ප්‍රසන්නයි.
පිපුණු මලක්සේ. නමුත් ආධ්‍යාත්මික වශයෙන් අනිත්‍ය ස්වභාවය දකින්නේ මෙහි උරුම වෙලා තිබෙන්නේ මේ ප්‍රසන්න වූ ඔබ පිදූ මල්වල වගේ. මව් කුසේ පටන් දකින්න පුළුවනි නම් බිහි වෙන අවස්ථාවේ පුංචිම ළමා කාලේ තරුණ මධ්‍යම වැඩිහිටි ඕනම අවස්ථාවක තිබෙන්නේ උපාද ටිති භංග අවස්ථාව. හට අරගෙන බිඳී නැති වෙන ස්වභාවය. ඒ නිසා අසාද වශයෙන් අපිට දකින්න පුළුවන්. අපි ඇසට රූප කනට ශබ්ද වශයෙන් අසාදයෙන් පවතින ස්වභාවය දකිනවා. හැබැයි එය හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම දැන් ඔය හේතු විසිරලා යනකොට එතකොට අර අපි දකින අසාදේ විසිරලා යාමක්. එතකොට ඒක අපි අවබෝධ කරගන්න එක තමයි ආදීනමය කියලා. ඒ නිසා අපිට අවබෝධය තිබෙන්න ඕනේ අසාදේ තුල අපි සීලේ පිහිටලා අවබෝධයෙන් යුතු සීලය. ඒක පැහැදිලිනේ. කායික වාසික සංවරයේ සීලය හැදිච්චකම කියලා මතු පිටින් පෙන්නුවට හැබෑම සීලය මේ විදර්ශනාවත් එක්ක සම්මා ප්‍රඥාවත් එක්ක පදනම සකස් වෙන්න ඕනේ මතුවෙන්නේ. ඒ නැති නිසා තමයි ගැටලුව. බෞද්ධ ජන සමාජය තුළ අපි හදාගත්ත වචනය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හඳුන්වන්නේ උපාසක උපාසිකාව කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා නම් ලද හෝ වචනයෙන් හඳුනාගත් උපාසක උපාසිකාවන් මම හිතනවා පුංචි කාලෙවත් සිල් සමාදන් වුණා කියන තැනක කෙනෙක් නැද්ද සිටිනවා. උපෝසත සීලයක නොවුනත් යම් විටක පංචශීලයේවත් පිහිටලා ඉන්නේ උපාසක උපාසිකාව. කොහේ සීලය? යම් විටක බොහෝ කෙනෙක් තුල අවබෝධයෙන් උපාසක ස්වභාවයට එනකොට සම්මා ප්‍රඥාව ඇසුරු කරගෙන මේ සීලයට එන්නේ. විදර්ශනාව ඇසුරු කරගෙනමයි. අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවයට යටත් කියන ස්වභාවය ඇසුරු කරගෙන සිතවිලි නගන්නේ. අසෘතව පෘථග්ජන ස්වභාවයේදී අර කාමච්ඡන්දය සකස් වෙන්න පුළුවන්. තරහව සකස් වෙන්න පුළුවන්. හැබැයි අවබෝධය තිබෙනකොට ඒකට වැඩෙන්න අවස්ථාවක් නැහැ. නාදි වාසේති කිව්ව එක ඉවසන්නේ වැඩෙන්න අවස්ථාවක් නැහැ. ඒක ඉවත් කරන්න ගලවන්න උත්සාහ කරනවා. දැන් සත්පුරුෂ වැඩිහිටියෝ දෙන්නෙක් විවාහ ජීවිතේ පත් වෙලා ඉන්න. තවම අසෘතයි. අසෘතව පෘථග්ජන ස්වභාවයේ තමයි යමක් අලුතෙන්ම අරමුණට සකස් වෙනකොට කැමැති ප්‍රිය ස්වභාවයට. ඒක තමා සතු වුණාම ඒ සිත එකට පුරුදු වෙනවා. මම මේ සඳහන් කරන්නේ පුතේ අසෘතව පෘථග්ජන සිතක ස්වභාවයේ ඒ සිත ඊට පස්සේ තමා සතු වුණාම දැන් ඒක තමාට ඇති කියන හැඟීමකට එනවා. අසෘතව පෘථග්ජන විදර්ශනාවෙන් මනාකොට පුරුදු නොකරලද සිතේ ස්වභාවය. ඔබට වැටහෙන විදියට සඳහන් කළොත් දෙනකන් හොඳයි. ගන්නකන් හොඳයි. අල්ල ගන්නකන් හොඳයි. අතින් වෙන්න පුළුවන්, හිතින් වෙන්න පුළුවන්. තමා සතු වුණාට පස්සේ කුමක්ද වෙන්නේ? දැන් ওই මේ පුතා කමක් නැහැනේ කතා කරාට. අලුතෙන්ම කමිසයක් ගත්ත දවසේ ඔබ බොහොම කැමති වෙන්න පුළුවන්. කැඩපත ළඟ හැඩ බලන්න පුළුවන්. එහෙමනේ අපි එහෙම හිතමු. දින සති කීපයක් මාස කීපයක් යනකොට අර මුලින් දවසේ තිබුණු කැමැත්තම තිබෙනවද? අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ වෙනත් කමිසයක්, වෙනත් පෙනුමක්, වෙනත් අරමුණකට ගියොත් ඒක වෙනත් දෙයක් වෙනවා. සමහරට කමිසේ ස්වභාවයත් එක වගේ සම්මුතිය තුලට පියවි ඇසින් ඔබට පේන්නේ. හැබැයි ඔබට ඊළඟට අරමුණක් ආවොත් මේක නෙමේ අද කාලේ තියෙන දේ. මේට වඩා වෙන නාමයකින් තියෙනවා. හැබැයි මේට වඩා ඒක අපහසු වෙන්නත් පුළුවන් හැඳීමේදී. ඒනට හිත කියනවා මට දැන් මේක ඇති. දැන් මේ අපි ගත්තේ උදාහරණය ලෞකික සාමාන්‍ය උදාහරණයක්. ඕක මේ උදාහරණය පෞල් ජීවිතයක වුණොත් මොකද වෙන්නේ? තරුණැත්තු විවාහ වෙන්න මත්තෙන් දැක්ම තුල පියවි ඇස තුල ඔබම තමයි මගේ ලෝකය කියලා එකතු වෙච්ච අය විදර්ශනාවෙන් සිත පුරුදු නොකළොත් දැන් ඔබට විදර්ශනා කියනකොට අනිච්ච දුක්ඛ අනාත්තත් එක්ක හැංගෙන්නේ ජයමංගල ගාථා වෙනුවට අනිච්චාත සංඛාරා සජ්ජායනා කරනවා දෝ කියන හැඟීමක්ද කියලා යම් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒට හේතුව පුතේ මේ අභාවිත හිත නිසා සමහර ඇත්තෝ එහෙම අදහස් සඳහන් කරනවා. මොකද අවබෝධය නැති ඇත්තෝ ඒක පිළිගන්නවා. කිසි විටකවත් බුදුදහමෙන් ඔබට කියලා තියෙනවද භෞතික ලෝකයේ මුළුමනින්ම බැහැර වෙන්න කියලා? සියල්ල අත්හැර දාලා යන නිසා ඔය කිසිවක් කෙරේ දියුණු වෙන්න එපා කියලා? පුත අහලා තියෙනවද ඔබට ඉගෙන ගන්න එපා කියලා? රැකියාවක් කරන්න එපා කියලා බුදුදහමෙන් උගන්වනවද? ඉගෙන ගන්න. මොන විදියටද? දයාවන්ත කෙනෙක් වෙන්න. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණයෙන් පිරිපුන් හිතක් ඇති ඔබ ඉගෙන ගන්න. පාසලේදී ගුරු උතුමන්ට කීකරු වෙන්න, හොඳින් අහුම්කම් දෙන්න, ප්‍රශ්න කරන්න පුළුවන්. ඉගෙන ගැනීමේ අදහසින් කරුණාවෙන් ප්‍රශ්න කරනවා. පන්ති යහළු යෙහෙලියන් සමගින් ඉගෙන ගන්නවා. අනිත්ට උදව් කරනවා. හැබැයි තරහව, ඊර්ෂ්‍යාව, දක්ෂ කෙනා කෙරේ ඊර්ෂ්‍යාව. දැන් ඔබට වඩා යම් කෙනෙක් දක්ෂ නම් ඔබ කුමක්ද කළ යුතු වන්නේ?
ඔබත් අවශ්‍ය පරිදි දක්ෂ වෙන්න අවශ්‍ය අඩුපාඩු හදාගෙන කටයුතු කරනවා. ඔබ දක්ෂ නම් ඒ අය අතර ඊළඟට මොකද කරන්නේ? මාන්නයටපත් වෙනවද? නෑ. අනතිමානීය ගුණයටපත් වෙලා අන්නයටත් උපකාර කරගෙන ඉස්සරහට සීළු දෙනා හා සමගින් ඔබ ජීවිතය අපි පවත්වනවා. එනේද දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ ඵලය. තථාගත බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේදී මොනතරම් කාලයක් පාරමී ධර්ම සම්පූර්ණ කළා කියලා දහම් කතාව කියනවද පුතා? සාර අසංඛ්‍යය කල්පලක්ෂය. උන්වහන්සේගේ අදහස වුණේ තමන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ අන්නයට අවබෝධ කරවනවා නේද කියන අදහස. ශ්‍රාවකයන් වහන්සේලා රහතුන් වහන්සේලාත් ඒ මගම නැත්තම් උන්වහන්සේලාට ඒ මොහොතේම පිරිනිවන් පාන තිබුණා. මම නිදහස්නේ. ස්කන්ධ පංචකයේ කෙරේ ඇලෙන්න ගැටෙන්න උන්වහන්සේට කෙලෙස් හැඟීම් නැහැ. එතකොට ඇයි උන්වහන්සේලා වැඩ හිටියේ එහෙමනම්? දැන් ඔබ ඇයි ජීවත් වෙන්නේ? බොහෝ විටක දෙමව්පියෝ කියනවා. බොහෝ විටක කියනවා අදහස කෙසේ වෙතත් මම දරුවෝ නිසා ජීවත් වෙනවා කියලා. අද කාලය තුල බොහෝ තරුණ දරුවෝ විදේශගත වෙන්න අදහස් තියෙනවා. සමහර දෙමව්පියෝ තරුණ දරුවෝ යවන්න හදනවා. මොකක්ද ඒකේ අදහස් කරන්නේ? අපි ශෝකයක දුකක කනගාටු කඳුරක හිටියත් නුඹල කොහේ හරි ලෝකෙ ගිහිලා සතුටින් ජීවත් වෙන්නමයි පුතේ දුවේ ඒ දෙමව්පියෝ. මොකද ධානායත්ව හිතන්නේ අපිට මොන වුණත් අඩු ගානේ මතු දවසක අපේ දරුවන්ටවත් යන කලදසාවක් තියෙනවා. දැන් ওই දෙපැත්තට කියන දේ ඔබට ඇහෙනවා. ඉතින් ජීවිතය ගැන යමක් හිතනකොට අපි අන්නයට යමක් සිදු කරන්නත් අපේ හිත තුළ මේ හැඟීමක් ඇති වෙන නිසා ඔබ සිල්වත් වෙන බුදුදහම තුළ කිසි විටකවත් ඔබට කියන්නේ එපා කියලා ලෞකික ලෝකයේ තුල අසාර්ථක වෙන්න කියලා. නෑ. එහෙත් උගන්වනවා සීලේ පතිට්ඨාය. හැදිච්චකම ගුණවත්කම අවබෝධයෙන් යුතුව ඇති කරගන්න. අවබෝධයෙන් යුතුව ඇති කරගන්න. දැන් අලුත් ප්‍රවෘත්තියක් එනවා. ඒ තමයි ඒ ශේස්ත්‍රයේ සඳහන් කළ යුතු වෙන්නේ නැහැ ධර්ම සාකච්ඡාවකදී. නමුත් ලෞකික සම්මතයේ තුලගත්. නමුත් මේ දිනවල පාත්නා ගැටලු නිසා කටින් ඉන්ධන ගන්න ගිහිල්ලා තවත් වාහනයකට උගත්ම එකේ ශේස්ත්‍රය පිළිබඳ. එයම හේතු කරගෙන අවසානයේ මරණයටපත් වෙනවා. දැන් මොකද හිතෙන්නේ ඔබට? සම්මතයේ තුල උගත්. නමුත් මෙතනින්නත් ඕනම කෙනෙකුට වැටහෙනවා ඒ වගේ භයානක දෙයක් මුකයෙන් ගන්න ගියොත් එහෙම වෙන විපත්තිය මොකද්ද වෙන්නේ? නමුත් අඩුම තරමේ නිවන අරමුණට මෙහා පවතින මේ පවත්නා ස්වභාවය පිළිබඳව සිහිය සතිය අපිට ටිකක් හෝ පාත්ත ගන්න තිබුණා නම් එවැනි අනතුරකින් හෝ වළකින්න පුළුවන්. ඒ නිසා බුදුදහම තුළ ලෞකික ලෝකයෙන් ඔබව ඉවත් කරන්නේ උගන්වනවා. එහෙත් සීලේ පිහිටලා අවබෝධයෙන් යුතු මොකක්ද අවබෝධය නැවත සම්මා ප්‍රඥාව. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගෙම විසිර යාමෙන් මේ ඵලයේ විපාකේ නැති වෙලා යනවා. දැන් මොකද්ද ඔබට හිතෙන්නේ? සල්ප වේලාවක් හිතන්න. දැන් මේ ඵල ඔක්කොම ඒ ඵල කිව්වේ මේ ශරීරය විතරක් නෙමෙයි. ඔබට මුණ ගැහිච්ච ඔබට ජීවිතයේ දීපු අම්මා පච්චිය. දැන් ස්වාමියා බිරිඳ, සහෝදර සහෝදරාදී, ඔබේ උගත්කම, රැකියාව, වෘත්තිය, ගේදොර, යාන වාහන ඕනම දෙයක්. මේ ඵල ගැන හිතලා බලන්න. මොකද්ද මේ ඵල යන්නේ? මේ අපි හඳුන්වන සංකත කියලා. හැබැයි ස්වභාවයේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. හටගත්ත බිඳිමින් පවතින කියන්නේ බිඳීමක්. තිතස්ස අඤ්ඤතත්ත පවතිනහුගේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. අවසන් නැතිව යනවා. ඒකනේ සිද්ධ වෙන්නේ. අපිට මොකද්ද තියෙන අයිතිය මේ වෙලාවේ ඔබට දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා බියක් ඇති වෙන්නේ නැහැ මම හිතනවා. හදවත හෘදේ වස්තුව නතර වුණොත් මොකද වෙන්නේ? සියල්ල අවසන්නේ. මොලේ අක්‍රිය වුණොත් සිහිය නැති වෙලා තියෙයි. මැෂිමක හරි දාලා තියන්න පුළුවන්. හැබැයි හෘදේ වස්තුව නතර වුණොත් සියල්ල අවසන්. දැන් මොකද වෙන්නේ? කොලෝකේ. ඔබ කියන ඔබේ හිතේ ලෝකය හෝ බාහිර ලෝකය අම්මා තාත්තා දුව පුතා ගේදොර යාන වාහන හෝ හිතෙන් හදාගත්ත කුමක් හෝ වේනම් තණ්හා මදමාන දිට්ටි පටන් ඒ සියල්ල අවසන්. ඊට පසු මරණින් මතු ජීවිතය කුමක් වෙයිද? බෞද්ධ දර්ශනයට අනුව දූෂ්‍ය හිතකින් පදුට්ට චිත්තේ නම් විඥාණය බැහැරව යන්නේ චුතියෙන් අනතුරුව පටිසන්ධියට යන්නේ කුමක්ද වෙන්නේ? ඔසවාගෙන ගිහිලා බිමින් තබනවා වගේ සතර අපාය තැනක උපදින්න සිද්ධ වේ. දැන් කුමක්ද හිතෙන්නේ? අවුරුදු 100ක් 110ක් කිව්වට සියලු දෙනාට එසේ නොවන බවත් එහෙත් කෙලවරක් දකින්ට නැති මුලක් හොයන්ට අපහසු දීර්ඝ සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් නරක තිරිසන් പ്രേත අසුර නම් වූ සතර පයිපිදී දුක් විඳින්න පුළුවනි. මෙන්න මේ අවබෝධයත් සමග තමයි සීලයට එන්න ඕනේ.
කායික වාසික සංවරයට එන්න. දැන් මේක අපිට තියෙනවද වැඩි පිරිසකට? අපත් මා මුලින්ම සඳහන් කළා පැවිදි ජීවිතයටපත් උනත් සතිය සිහිය පාත්ත ගන්න බැරිනොත් මේ නීවරණ ධර්ම වලට හසු වුනොත් මග අමතක වෙලා යනවා. ඔබටත් ඒක වෙනවා. පුංචි කාලේ පටන් දැන් මේ පොඩි දරුවට වැටහෙන කාලේදී ඔබ උගන්වන්නේ ඔබේ යුතුයකම. කොහොමද දෙමව්පියෝ ඉන්නවද පොඩි දරුවගේ? කවුද? පුතා, දුව. පාපා නිවේරින්ති කල්යාණේ නිවේසින්ති සිප්පං සික්ඛාපෙන්ති. පවින් වළක්වලා යහපතේ පිහිටවල බාහිර ශිල්ප ශාස්ත්‍ර කියා දීලා ඒක අංක 3ට ආවට පළවෙනි තැනම අර දෙකත් උඩින් මිශ්‍ර කරගෙන ආවට වරදක් නැහැ. පුංචි කාලේ මේ දරුවා දැන් මේ එක්කගෙන විදිල්ලා පොඩි දරුවට මතු කළ පෙන්වන්නේ ඒක තමයි. මේ දහමට නතු වෙන්න මග දරුවට මේ මතු කළ පෙන්වන්න. පවින් වළක්වලා යහපතේ පිහිටවල මේ දෙකම එක්ව පැන නගින්න ඕනේ. එළියයි අඳුරයි දෙකම කියලා දෙන්න ඕනේ. ආලෝකයේ තියෙන වටිනාකම පෙන්වම් කරන්න ඕනේ. මේක බැහැර වුණොත් අඳුර කියන තැන එනවා. අඳුරේ තියෙන ආදීනවෙත් මතු කරන්න ඕනේ. ඒත් එක්කම ඔබ බාහිර ශිල්ප ශාස්ත්‍රය දෙන්න. එතකොට ඔබ කියන්නේ අපේ රටේ සංස්කෘතිය අනුව අම්මා අප්පච්චි හඳුරන වැඩිහිටියන්ට ගරු කරන ඉහණකට බලලා කතා කරන manussත්වයේ අමතක නොකරන පව්පින් විශ්වාස කරන යහපත් වූ මිනිස්සෙක් වෙන්නමයි පුතේ දුවේ. නුඹ මහ රජුරුණ වුණට කමක් නැහැ. ලෝකෙ කොතනක මහ පොළොවේ පය ගහලා හිටියත් සත්පුරුෂ මිනිස්සෙක් වෙන්නමයි පුතේ. ඒකනේ. මේ තමයි අපි දකින දේ. දැන් ඒක කෙසේ සිදු වෙයිද කියලා අපි අපේම දැක ගන්නමු. අනිසා තමයි අවබෝධයෙන් යුතු ටික ටිකවත් මේ හැදිච්චකමට ගුණවත්කමට එන්න. නැත්තම් අපි පොඩි කාලේ ඉඳලා සාමාන්‍යයෙන් අපේ සංස්කෘතිය අනුව වෙන්කිරීමක් කරන්නේ. නමුත් අර සම්මුතිය තුළ වචනේ පාවිච්චි කරන්න ඕන නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ පොඩි දරුවන්ට ඉගෙනුවා. ගාථා දෙකක් ඉගෙනුවා විශේෂයෙන්ම ඒක අපේ රටේ හදාගත්ත ගාථා දෙකක් දසමාසීවරේ කත්තා බුද්ධිකාරෝ ආලිංගිත්වාල්. ඒක ඉගෙනුවා. නොදන්නව නෙමෙයි. නමුත් ඒ අදහස ඔස්සේ ඉදිරියට යනකොට කෝ ඒ නිසා භෞතික ලෝකේ ඉවත් කරේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් වැඩ සිටින ජේතවනාරාමයේ පූජා කළා ඉහළින්ම සාදවා ප්‍රතික්ෂේප කළේ නැහැ. එහෙත් බුදුරජාණන් වහන්සේට ඒක පඨවි ආදී ධාතුන්ගෙන් සකස් වුණු සංකතයක් විනා කාමච්ඡන්දයෙන් ඇලෙන්න බැඳෙන්න කිසිවක් උනේ නැහැ. ඒ තමයි මේ ධර්මයේ තුලින් පැවිදි ජීවිතයක නමුත් ගෘහස්ත ජීවිතයකුත් ඔබ දකින්න ඕන. පුතේ සීලයේ ඔස්සේ හැදිච්ච කමත් එක්ක ඔබ මනමින් ඉගෙනීම උසස් අධ්‍යාපනයේ රැකියාව වෘත්තිය විවාහ ජීවිතයේ යුතුයකම් මේ දේ සිද්ධ කරන්න. හැබැයි ඔබට අවබෝධයක් තිබෙන්න ඕනේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු පණ ඇති මේ ඵලයත් ඒ කිව්වේ මේ ශරීරයත් ස්කන්ධ පංචකයෙන් යුතු ජීවිතයත් ඔබෙන් අජ්ජත් වශයෙන් දකින වගේම දැන් ඔබට සමීප ස්වාමිදියණිය බහිද්ද ඒ ස්වාමිදියණිය කියන බාහිර ආරම්මණයෙන් ගෙනුත් ඔබ දකින්න ඕන. අවබෝධයකට ගන්නවා. ඊළඟට ජීවිතයේ මුලින්ම මයි පුතේ කියලා මගේ දුවේ කියලා ඔබ දරුවට වගේම කවුද අපේ සංස්කෘතිය අනුව කවුද අවංකවම අපි එහෙම හිතමු කවුද ඒ කතා කළේ අම්මා සහ පියාණන් අපච්චි තාත්තා ජීවිතේ මෙතනින් පටන් ගත්ත ලෙන්ගතුකම ධර්මානුකූල අවබෝධයකට පහසුවෙන් යන්න පුළුවන්. නිසා ඔබ සැනසෙන කෙනෙක් හැබැයි සම්මා ප්‍රඥාවත් එක්ක ස්වාමියා බිරිඳ වුණා සම්මා ප්‍රඥාවත් එක්ක කටයුතු කරනකොට ඔබ උදාසීන කෙනෙක් වෙන්න මේ නිවන ධර්ම වලට හසු නොවෙන්න. එතකොට දැඩි ඇලීමකට යන්නේ ඔබ යුතුයකම් කරනවා. ඔබ රැකවරණය දෙනවා. හිස මත අත තියලා ඔබ රැකවරණය දෙයි. දරුවා වගේම ස්වාමියා බිරිඳත් ස්වාමි දියණියට පිය කෙනෙක් වගේ විතක ස්වාමියාට විතක අම්මා කෙනෙක් වගේ මාතු බරියා අම්මා කෙනෙක් වගේ කටයුතු කළයි. හැබැයි අවබෝධය තිබෙනවා හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණ හැම ඵල විපාක ධර්මියෝ හේතුන්ගෙන් විසිර යාමෙන් නැතිව යනවා නම් මම කියන මමව සම්මුති මම හැබෑවට මට අයිති නෑ. ඔබ කියන ඔබවත් හැබෑවට ඔබට අයිති නෑ. පැහැදිලිනේ ඊතුරු කොටස් මම මට අයිති නැතිනම් ඔබ ඔබට අයිති නැතිනම් අනිත් කියන වචන ඔක්කොම සම්මුති කතා විතරයි. හැමදාම ඉන්නව දාලා යන්නේ නෑ නේද? ඉන්නව නේද? අත්ල්පට ළඟින් ඉන්නවද? ළඟින් ඉන්නව නේද? කොහේ ගියත් මගෙත් එක්ක ඉන්නව නේද? ඔව් පුළුවන්. ඒත් අපි අනිච්ච ස්වභාවයේ ඉන්නේ. මට හුස්ම ටික ගන්න බැරි වුණොත් අරගත් හුස්ම ප්‍රශ්වාස කළ නැවත ආශ්වාස කරගන්න බැනොත් එතනින් අවසන්. මොලේ අක්‍රිය වුණොත් එහෙම බිමට මැදගෙන වැටෙන්න පුළුවන්. හදවත ක්‍රියාත්මක වෙනකන් හුස්ම වැටෙනවා කියන තනගතියේ ඒකත් නතරුනාම සියල්ල අවසන්. ඉතින් දැන් මේ නීවරණ ධර්මවල අපි මේ ටික තේරුම් ගත්තේ නැත්නම් මේ අවබෝධය නැතුව අපි මේ වලට අපේ අවබෝධය වෙනත් පැත්තකට යනවා. දැඩි වැළුනොත් මොකද වෙන්නේ? දැන් ඔබේ ජීවිතේට මොනතරම් කරදරයක් වේද දැඩි වැළුනොත් එහෙම? කැමැත්ත අවශ්‍යයි. දැන් කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන එතන යහපත් වූ දැක්ම තුළ පිනක් කියන තැනක පිනට බය වෙන්න එපා.
මා පුඤ්ඤානි බහිත පින්ට බය වෙන්න එපා. පිනෙන් සසර දිගු කරනවා කියන තැනකට යන්නේ අනෝබෝධයට ගියොත්. පරමාර්ථ ධර්මයේ සම්මා ප්‍රඥාට ගියොත් පින අපි යොමු කරගන්නේ යහපතට. පුතාට කියනෝද කවුරු හරි ධර්මානුකූලව හෝ සමාජ සම්මතය තුළ ඔබ මුදල් හොයන්න එපා කියලා? නෑ හොයන්නේ. හැබැයි එහෙත් මුදල් හොයන්න ඕන කොහොමද? ධර්මානුකූලව. පස්පව් වලින් වැළකීලා. දස අකුසල වලින් වැළකීලා. උත්ථාන විරියාදිගතේහි භෝගේහි බාහ බල පරිචිතේ සේදාවක් කිත්තේ ධම්මිකේ ධම්මලද්දේ. උත්ථාන වීරයෙන් භෝග හොයන්න දෑතේ බාහුබලයෙන් දහදේ මහන්සියෙන් ධර්මානුකූලව ධර්මයේ පිහිටලා මේ ටික කරන්න. එහෙම හොයලා මොකද්ද කරන්නේ? ඔබ සතුටු වෙන දෙමව්පියන්ට යුතුයකම් පවුල තුළ ඥාතීන් හිතවතුන් ආගන්තුකයන් පිනට දහමට මේගේ ඥාතිට පින් දෙන්න මේ දේ කරන්න. හැබැයි මිල මුදලටවත් ඇලිලා නැහැ. අර අපේ සංස්කෘතිය තුළ දහමින් පෝෂණය වෙච්ච කතාව තියෙන. එනකොට මෙලවට කිසිවක් අරගෙන ආවෙත් නැහැ. මිටි මොළවල අරගෙන යන්නේ නැහැ. යමක් අරගෙන ආවේ නැද්ද පුතේ? අරගෙන ආවා. මොනවද? කර්ම ශක්තිය. පින්පව. කර්ම ශක්තිය අරගෙන ආවා. ඒව හැබැයි අතට අහු වෙන දේවල් නෙමෙයි. නූල් පොටක්වත් අරන් ආවේ නැති බව. හැබැයි නූල් පොටක්වත් අරගෙන යන්නේත්. හැබැයි අරන් යන්නේ නැති දේවල් වලට තමයි හැබැයි තින් මහන්සි වෙන්නේ අපි. අරන් යන්නම කියන වචනේ අපි ගමු. ඒ පින්පව් කියන එතනින් කුසලයට යහපත් අරන් ගියතින් හොඳ දෙයක් නේ අරන් යහපත් දෙයක් නේ අරන් යන්න ඕනේ. වැරදි දේවල් අරන් ගියොත් එම කරදරයිනේ. ඉතින් ඒකට නෙමෙයි මහන්සි වෙන්නේ දාලා යන දේවල් වෙනුවෙන් තමයි වැඩිපුර මහන්සි වෙන්නේ. අවසන් මොහොත දැනත් ඒත් හදන්නේ ඒකම අල්ලගන්න. අතින් අල්ලගත්තත් අල්ලගන්න හදපු අතේ නිය කැබැල්ලක තරම්වත් හැබැයි අයිතියක් නැහැ කියන එක පැහැදිලි. තද්දකින් ඇලුනොත් ඔබට නිින්දවත් වෙන එකක් නැහැ. පෞල් ජීවිතේ විතරක් නෙමෙයි පැවිදි ජීවිතත් එහෙමයි පින්නත් නේ. පැවිදි ජීවිතේ මුලින්ම අමතක වෙන්නේ අරමුණ දැඩිව කාමච්ඡන්දයට ඇලුනොත් ඒක මේ ධන දානෙට පමණක් නොවෙන්න පුළුවන්. සම්මතය තුළ අපි හිතින් හදාගන්න. මේවා මගේ නැත්තම් මේවා අපේ. අපි වචන කියන්න පුළුවන්. හැබැයි සීලේ පිහිටලා දකින්න ඕන. අනිච්ච දුක් අනත්ත තිලක්කණයට යටත් කළා. නැත්තම් මේ ඔක්කොම తాවකාලිකයි. සසර භයානකයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම දේවල් ඉවත් කළා සාරාංශකේ කල්පලක්ෂය පාරමී ධර්ම සම්පූර්ණ කරේ. මේවා නෙමෙයි සක්විති රාජ සම්පත්තියක් බැහැර කරලා. දැන් ඔටුනු පලන් හිසෙන් නේ බැහැර වුණේ. හැඳිවත මතින්නේ සිද්ධාර්ථ කුමාර චරිතයේ මේ ගස් යටට ආවේ. උන්වහන්සේ රාජභෝජන වළඳපු රාජකුමාරයා රජතුමානේ ඉඳුල් වැළඳේ පිණ්ඩපාතේ වඩිනවා කියලා අන්න අය දීපු දෙයක්. මොකද විශේෂයෙන් අද කාලේ වගේ සූදානම් වෙලා හිටියේ නෑනේ. විශේෂයෙන්ම ලුණුවත් බලන්නේ නැතුව මේ දානි පූජා කරන සූදානම් වෙනවා කියලා නෙමෙයිනේ. ඉතුරු වෙච්ච දෙයක් හෝ Tamanට සූදානම් කරගත දෙයක් පිළිගන්නේ. ඇයි මේ රාජකුමාරයෙක් මේ තත්ත්වයට ආවේ? මේ ඔක්කොම తాවකාලිකයි. හිමිදිරි පාන්දර ඉවතලු කේල පිණ්ඩයක්සේ මේ తాවකාලිකයි. ඊට වඩා මේ ලබනකින් කුසල ගවේෂිකින් සත්‍ය ගවේෂිකින් තැන මේ පරමාර්ථ ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ලබන නිවීම අප්‍රමාණ සංසිල්ල. මෙන්න මේ ලෙසින් දැනගත්තට පස්සේ සුභය. ඒකයි මේ සම්මුතිය තුල සීලේ පිහිටලා කැමැත්තෙන් ඇල්මෙන් කටයුතු කරනවා. හැබැයි පස්පව් දසකුසල් වලට යන්නේ ඔබ දිනුවට එන්න. භෞතික ලෝකයෙන් ඉවත් කරන්න උත්සාහ කළේ නෑ බුදුදහම කිසි විටකවත්. ඔක්කොම දාලා යන නිසා ඔක්කොම ඔබ කලකිරෙන්න, කම්පා වෙන්න, අඳින පළඳින්නත් එපා, රැවුල කපන්නත් එපා, ස්නානය කරන්නත් එපා. එහෙම ගොන්නල තියනවද පුතේ කොතනක හරි? නැහැ. ඔබ සිගාලෝවද සූත්‍රයේ දන්නවනේ? සදිසා නමස්කාරයේ කියවලා බලන්න. ඔය පුතාලා දුවල වුණත්, අද ගෙදර ගියාම වුණත් ඔය තාක්ෂණය තුලක් තියෙන ත්‍රිපිටකයේම සිගාලෝවද සූත්‍රයේ කියවලා බලන්න. සදිසා නමස්කාරයේ දෙමෝපියෝ දරුවෝ සාමි භාර්යා ගුරුවරු ශිෂ්‍යෝ වශයෙන් ජීවන්ත පුතේ කල යුතු යුතුයකම් ඔබ කියලා බලන්න. දැන් සාමි පුත්‍රයාට කියනවා පුතේ සාමි දියණියට අලංකාරානුපදානේන ඇඳුමින් පැළඳුමින් පවා සංග්‍රහ කරන්න කියලා. දැන් ඔබට මොකද්ද හිතෙන්නේ? සියල්ල අනිත්‍ය දුක් අනාත්ත තිලක්ෂණය උගන්වන දහමක් තුළ පැවැත්ම තුළ අවබෝධයෙන් ඇඳුමින් පැළඳුමින් ආභරණයෙන් පවා උපස්ථාන කරන. දැන් මෙතන බැලුවොත් එimhe ඔබට පේන්න ඇති වැඩිපුරම යම පැළඳුව නම් පැළඳගෙන ඉන්නේ ආභරණයක්. කවුද පුතේ? කවුද පැළඳගෙන ඉන්නේ? මව්පක්ෂය. මව්පක්ෂය තමයි ඒකට වරදක් හැටියට දැක්වෙන්නේ. දැන් විසාකා මහෝපාසිකාව කොහොමද? තාත්තගෙන් ලැබිච්ච තාත්ත කිව්වේ ධනංජය සිතානන්ගෙන් ලැබිච්ච 9 කෝටියක් වටිනා මහලතා පළඳනා පැළඳගෙන විහාරයට අත්තා. හැබැයි මාර්ගඵල අවබෝධයට පත් වෙලා හිටිය. අවසානයේ එතුමිය එයත් මිල කළා ගන්න කෙනෙක් හිටින එතුමියම නැවත මිල කරා කියලා මුදල් වැය කළා. ඒට වටිනාකමට පූරාරාමයේ පූජා කළා. ඒ නිසා එතන සඳහන් කළා ස්වාමී දියණිය ඒ දේ කරන්න. ඔබ ලෞකික ජීවිතය අකර්මණ්‍ය කළා නෑ. හැබැයි මේ සියල්ල හේතුඵල ධමයක් පටිච්ච සමුප්පන්න බව
දැකගෙන සංකත බව දැනගෙන හේතුඵල ධමයෙන් යුක්තව ඔබ සුවපත් වූ සැනසිලිමත් වූ ජීවිතයක් ගත කරන්න. ඒක ඔබට වැටහෙන්න ඕනේ. එයා මේ සැනසෙන ඔබ මේ ධම දැනගන්නකොට තරුණ දරුවනේ විදර්ශනාවට එනකොට ඔබ වඩාත්ම සුපසන්න වෙනවා. ස්වාමියා බිරිඳ දෙමව්පියෝ දරුවෝ ආදී වශයෙන් ඔබම කියයි. අපි දන්නවා මේ මම කියන මමවත් හැබෑවට මට අයිති නෑ, මමවත් මට අයිති නෑ, ඔබ ඔබට අයිති නැතිනම් අපි හිතෙන් උපාදානයකට එන්නේ නැහැ කියන හිතේ සැනසෙල්ලට එනවා. ඒකම තමයි ඊට පස්සේ අර ඔබ අහන දේවල් වලින් වළකින්න පුළුවන්. මොනවද? අසෘතව පෘථග්ජන හිත වලින් අහන මට රහසවත් වරදක් කරන්නේ නැහනේ. මාව රවට්ටන්නේ නැහනේ. මාව වංචා කරන්නේ නැහනේ. මාව දාලා යන්නේ නැහනේ. ওই කතා ලයිස්තුම නතර වෙලා යනවා. අවංකවම නතර වෙනවා. ඒක මොනතරම් සැනසෙල්ලක්ද කියලා හිතලා බලන්න. සූපත් භාවයන්නේ. එතෙන්දී ඔබ කියයි නුඹ මහත්යෝ ගෙදර එනකොට රාජභෝජන අරන් ආවෙ නැතුණට කමන්නේ. ගෙදර තියෙන පොල් සම්බෝලය බතේ වුණත් මට රාජභෝජනයක් නුඹ වගේ සත්පුරුෂ මිනිස්සෙක් මට ලැබීම ගැන කියලා. එහෙම වෙයිනේ. එහෙම වෙනවනේ. එහෙම වෙන්න ඕනේ. ඒක තමයි ජීවිතේ. දැන් අපි උද්දච්ච කුක්කුච්ච මම මේ නීවරණ ධර්ම ඔබට හරියට පැහැදිලි කරලා ගලපලා දුන්නේ නැත්නම් ඔබට තවත් කතාවක් විතරයි. මේ නීවරණ ධර්ම පහලා තියෙනවනේ. මීට පෙර ආතවත් ඔබ ඕනෑ තරම් අහලා තියෙනව නේද පුතේ? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඉතින් මේක අදත් නම් වලින් ඔබට කියන එක විතරක්ම මදි. දැන් ගොඩක් අය දන්නවා. හැබැයි එහෙම දැනගෙන හිටියට වෙන්නේත් ඒකමයි සමහර විටක. ඒ අය දන්නේත් නැහැ මේ තුල මේක වෙනවද කියලා. එතකොට උද්දච්ච කුක්කේ සිතේ විසිරියම්. දැන් මේ අවබෝධය නැති වුණාම සිත එක අරමුණක පවත්වා ගන්න අපහසුයි. සිත විසිරෙන පටන් ගන්නවා. දැන් ධර්මයේ තුල හඳුන්වනවා හොඳම දේ එතකොට විසිරෙනවට අපි සමාධියට හිත ගේන්න ඕනේ. සමාධිය කියන්නේ මොකද්ද? දැන් තේරුම් අරගෙන තියෙන සමාධි ගොඩක් කියන්න පුළුවන්. දැන් භාවනාවට සම්බන්ධ වෙනකොට මුල් අවස්ථාව කුසලාරම්මණයක. කුසලාරම්මණය කියන්නේ ලෝභ දෝෂ මෝහයන්ගෙන් බැහැර වුණු ඒ මොහොතේ සකස් වෙන අරමුණ. ඒ ආරම්මණයට අපි හඳුන්වන කුසලාරම්මණය කියලා. එතකොට ඒ කුසලාරම්මණයට හිත සකස් කරන වෙලාවම සමාධිය. මුල් අවස්ථාව අපි හඳුන්වනවා එතකොට මුල් අවස්ථාවේම සකස් වෙන්න ඕනේ. අන්න ඒ අවස්ථාවෙන් උඩට යනකොට අපි හඳුන්වනවා උපචාර සමාධිය කියලා. එතකොට තමත් ඉහළට තදින්ම ලෝභාදී කෙලෙස් සංසිඳ වෙනම නම් ඒකට අපි කියනවා විස්කම්බන සමාධිය බලවත් ලෙස නැත්නම් අර්පණා සමාධිය කියලා හඳුන්වනවා. එතකොට හිතේ කුසලාරම්මණයන් කෙරෙහි සිත සකස් වෙනවා නම් සමාධිය මුලින් පටන් ගන්නවා. නිමිති හෝ ගති නිමිති පහළ වෙනවා නම් පටිභාග නිමිත්ත, උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත. දැන් බුද්ධානුස්සතිය වගේ නම් බුද්ධාලම්බන ප්‍රීතිය හා සමගින් සඩ්වර්ණ බුද්ධ රශ්මිය වගේ සිතේ සකස් වෙනවා නම් අන්න ඒ අවස්ථාව නිමිත්තක් පහළ වෙලා තියෙනවා. මේ ආදී වශයෙන් ඉදිරියට යන්න පුළුවන්. කුසලාරම්මණයේ සිත පවත්වන්නට ඕනේ. දැන් ඒ වගේ අපිට පහසුවෙන් ඇති කරගත හැකි අනුස්සති ධර්ම තිබෙනවා 10ක්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ඊළඟට සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, ආනාපානසති, මරණානුස්සති, කායගත සති, උපසමානුස්සති. මේ 10ම හොඳ අවස්ථාවක්. දැන් ඔබට ගෙදරින් කතා කරනකොට හෝ ඔබට යම් කෙනෙක් දුරකථනයෙන් ඔබ කොතනද ඉන්නේ? මම මෙහි ඉන්නේ නේ. තව වෙලාව තියෙනවා. ඒක වෛද්‍යවරයා හමු වෙන නැත්නම් ආපු දෙයක් කරගන්න. මොකද මේ වෙලාවේ කරන්නේ? මම මේ වෙලාවේ හැබෑවටම ඔබට අවංකව කියනවා නම් මම හරියට හිත සංසුන් කරගෙන හොඳ සිතුවිලි වලින් ඉන්නේ කියලා. දැන් මේක පුරුදු නැති හිතවලට කතා කරන්න ගියොත් ඒක නිකන් නුපුරුදු කතාවක් වගේ. නැත්නම් ඉතින් බොහෝ විට කදහුරු වෙලා තියෙන්නේ. එහෙම සඳහන් කරාට කමන්නේ නැහැ නේ පුතේ. ෆෝන් එකට තමයි හිත තියෙන්නේ. ඔබ කියන වචනේ දන්නවා ඊට පස්සේ. ඒවත් එක්ක මොනවද ඇඟිල්ලෙන් එහා මෙහා කරමින් වෛද්‍යවරයා හැමෙන්න කියන නම 10 පාරක් කතා කරනකන් ඇහෙන්නේ නැති තරමට වෙන්න ඉඩ තියෙන. ගොඩක් වෙලාවට රේල්ුවේ හැපෙන්නේ ඒ නිසා. එහෙම දෙයක් නෙවෙයි. දැන් මේව වැඩිපුර ඇහෙන්නේ නැති එක නිසා තමයි අපිට මේක අමාරු වෙලා තියෙන්නේ. මේක නිකන් නුහුරු වගේ ඇහෙනකොට. කිව්වොත් එහෙම ඔබ මොකද්ද ඉතින් ඔය වෙලාවේ කරන්නේ කියලා මම මේ කුසල චිත්තයකින් ඉන්නවා කිව්වොත් මොකද හිතෙන්නේ? හැබැයි මේක වැඩිපුර ඇහුනොත් අපිට ධර්මයේ තුල ජීවත් වෙන පිරිස. දැන් ස්වාමින් වහන්සේලා අතර ඔක ගැටලුවක් නැහැ පින්නත්නි. අපාශ්‍රය කරන බොහෝ ස්වාමීන් වහන්සේලා ඇහුවොත් ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ විවේකයෙන් ඔව් මේ වෙලාවේ විවේකයෙන් මම කියලා නතර වෙන්නේ කුසලයට එක්ක ඒක ධර්මයේ තුල පොතපත කීම නැත්නම් ධර්මයේ තුල මෙනෙහි කිරීමක් නැත්නම් සමාධිය තුල වැඩිවීමක් ධර්ම මාර්ගය තුල සකස් වෙච්ච ස්වාමීන් වහන්සේලා අතර හුරුයි.
දැන් ගිහියා අතර සමහර විටක මේක ඒතරම් හුරු නොවෙන්න ඉඩ තියෙන එහෙම කිව්වොත්. නේ අපිට පුළුවන් අඩුම තරමේ ස්වාමියා බිරිඳ අතර මම මේ වගේ තැනක ඉන්නේ. හැබැයි වෙලා වෙනකන් හැබෑවට මම එකුයි හපත්තු දෙයක් කියවනෝ නැත්තම් හැබෑවට මම මේ බුදුගුණ හරි කුසලයේ තුල හිත සුවපත් කරගෙන මම මේ බොහෝම සංසුන් වෙන්න වෙලාව. මම කාලෙකින් මටද මේ ලැබිච්ච වෙලාව මෙවැනි දෙයකට ඇවිල්ලත් ඒක මං හොඳ දෙයකට දැන් මේ පැය භාගයක් පැයක් හිටියත් මගේ වාරයේ එනතෙක් මම මේ හොඳ අවස්ථාවේ මං සිටිනේ. පින්නොත් ඔබ දන්නවද ඒකේ ප්‍රතිඵලය මොකක්ද කියලා? වෛද්‍යවරයා ළඟට යන්නේ ඉස්සෙල්ලා පීති මනසකාය උපසම්පති. ඔය අනුස්සති ධර්මයත් එක්ක සිත සුවපත් වුණොත් gederin ආවේ සමහරට ඔබ ටිකක් කලබල වෙලා ඔබ හෘදේ වස්තු ටිකක් වේගෙ වැඩි කියලා වෙන්න පුළුවන්. අනුස්සති ධර්මය පුරුදු වෙලා ගිහිල්ලා වෛද්‍යවරයා බැලුව සමහරට ඔබ සාමාන්‍යයිනේ. පීති මනසකාය උපසම්පති. මනස සංසුන් වෙච්ච තැන කය සුවපත් වෙනවා. එතන වේදනා සංඥා ස්කන්ධ දෙකේ සංසුන් වීම වෙන්නේ. අපි හඳුන්වනවා කය සංසුන් වීම කියලා හඳුන්වනවා. දැන් හිතලා බලන්න ජීවිතයේ මේ ධර්මයේ තුලින් අපිට මේක හුරු පුරුදු කරගන්න පුළුවන්කම ලැබුණොත් මේ සමාධිය. එතකොට දැන් උද්දච්චයෙන් විසිරලෙන හිත වටපිට බල මේ දුරකථනයත් එක්ක හා ගැටලු මතක් කරමින් ලෙඩ දුක් ගැනත් මහ බයටපත් වෙලා වෛද්‍යවරයා මොනව කියයිද මේ පරීක්ෂණයෙන් මට මොනව වෙයිද මට ගොඩක් දේවල් මතක් වෙනවා මෙච්චර කල් මහන්සි වෙච්ච දේවල් ආදරණීය අය මං හිතාගෙන හිටපු දේවල් මං කොච්චර සැලසුම් කරාද මං හිතුවේ මට මේ වගේ දෙයක් ඇති වෙයි කියලා මං ඒක එච්චර සැලකුවේ නෑ ඔය ඔක්කොම සංසුන් වෙලා අර පරමාර්ථ ධර්ම අවබෝධයෙන් සිත සංසුන් වෙලා ඔබ නිමිච්ච ආකාරය ඔබේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි පවා මොකද ලේ ගමනාගමනේ පහසු වුණා අර මනසනේ මනෝපුබ්බංගම ධම්මා මනසනේ සියල්ලටම පූර්වාංගමේ ඒ තුලින් නහරවැල් ඔස්සේ පිරිසුදු ලේ ගලාගෙන යාම ඔබ සුවපත් වෙන්න හේතුවක් වෙනවා බරපතලම ලෙඩක් නොවේ නම් බොහෝ ව්‍යාධීන් සුවපත් වෙන දෙසට යොමු කරගන්න හොඳ පහසුවක්. මේක සමාධිය. දැන් මුල් අවස්ථාවේ පරිකර්ම සමාධිය, දිනු වෙනකොට උපචාර නිමිති අවස්ථාව, උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත, බලවත් ලෙස කාමාදී අකුසල යටපත් කරන්න පුළුවන් ධානය අවස්ථාවෙන් අර්පණා හිවත් අර්පණ සමාධිය. දැන් අර විසිරෙන අවස්ථාව බැහැර කරන්න. මේ විස්තර කරන් තව බොහෝම ධර්ම කරුණු තියෙනවා. එතකොට තමන්ගේ චරිතය අනුව අපි හිත පුරුදු කරාම විසිරෙන හිත රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් සංසුන් වෙන්න අපිට පුළුවන්. අර බුද්ධානුස්සති, මෙත්තානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති කියපුතේ සීලය හැදිච්චකම ඔබට අවංකව හිතන්න පුළුවන් නේද? මම ගුණබර ස්වාමියෙක් කියලා. ගුණබර තාත්තා කෙනෙක් කියලා. සෝවාන් නොවි ඉන්න පුළුවන්. හැබැයි තවමත් අශෘතව පෘථග්ජන තුල ඇලීමක්, ගැටීමක්, සිතුවිල්ලක් ආවත් වැඩෙන්න දෙන්නේ නැතුව අස්සාදයේ ආදීනමය ඔස්සේ මෙනෙහි කරලා දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ටයට කුසලයේ තියෙන වටිනාකම, ලෞකික ලෝකයේ යහපත්කම මට යමක් වෙනව නම් වැරද්දක් මම කැමති නම් අනිත් ඇත්තේ වගේ. ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවොත් මේ විදියට මෙනෙහි කරනකොට තදින් ආවොත් රාගයක් හරි වශයෙන් අසුභය මෙනෙහි කරනවා. පුළුවන්නේ ශරීරයේ මොන පාට තිබුණා සම්මතයේ සුදු කළු දුඹුරු කියලා මේ ශරීරයේ අභ්‍යන්තරය කුමක්ද දැන් මේ තරුණ දුව කියන්නේ ශරීරයේ අභ්‍යන්තරය මොන වගේද වෛද්‍යවරයෙකුගෙන් අහන අදහස නෙමෙයි මේ අහන්නේ සම්මත ලෝකයේ තුල හිතට පිළිකුලක් එන එකක් නෑ ධර්මයේ තුල පටික්කුල සංඥාව ඇවිදිනා මොකද්ද මල් බඳුනක්ද නෑ ඇවිදිනා වැසිකිළිය ඇවිදිනා වැසිකිළිය බින්දෙන මැටි කලයක් බඳු කොතනින් හරි හීරුනොත් බිඳුනොත් කැඩුනොත් කොහොමත් වෙනවා දොරටු වලින් ඒවා පවිත්‍රව තියාගන්න මොනතරම් වෙහස මේ විදිහට පටික්කුල සංඥා ඔබ අප්‍රිය කරන්න නෙමෙයි ඔබව කිලිටු කරන්න නෙමෙයි අර රාගාදී කෙලෙස් බැහැර කරන්න තරහ වෛරෙන කොටත් මෛත්‍රිය පුරුදු කළ තුන පටිගේ සංසිඳින්න පුළුවන් දැන් මේ ගැඹුරින් සාකච්ඡා කරනකොට සමාධිය ස්වභාවයෙන් සකස් වෙන බව දැනෙනවා අවසානයේ ඒ තමයි උද්දච්ච කුක්කුච්ච එතකොට නොකල කුසල් කළ අකුසල් ගැන පසුතැවීම බැහැර කරන්න පුළුවන් අපි ඊළඟ දවසකට පුතේ අවස්ථාව සලසාගෙන ඒ නීවරණේත් උද්දච්ච කුක්කුච්චෙන් කුක්කුච්ච නොකල කුසල් කළ අකුසල් පිළිබඳව පසුතැවීම පිළිබඳව ධර්මානුකූලව අපේ මේ ජීවිතයටත් ගලපාගෙන සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙන ඔබට ආරාධනා කරන ඊළඟ සතියේ දේශනාවත් ශ්‍රවණය කරන්න කියලා. මොකද අපිට කාලය යන්නේ අපේ දිනදා ජීවිතයට ගත කරගෙන සාකච්ඡා කළ යුතු නිසා විශේෂයෙන්ම වැඩිහිටියැත්තෝ මේ තරුණ දරුවන්ගේ හිතවල ඇතිවෙන තරුණ වයසත් එක්ක ආවේගශීලී දකින්න ලෝකයේ තුල වැඩිපුරම දකින්නේ සම්මත දැනුමත් එක්ක ලෞකික දැනුම විශේෂ දැනුමත් එක්ක තමයි දකින්නේ මොකද ඒ කණ්ණාඩියෙන් බැලුවොත් පේන්නේ එහෙමයි පරමාර්ථ ධර්ම අවබෝධයත් එක්ක දැක්කොත් පුතේ
විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමී. මොකද වොස්සග්ග පරිණාමී කියන්නේ නිවන අරමුණු කරගෙන මේ සියල්ල මොහොතකින් අවසන්. සතර පායට වැටෙනොත් ගැලවීමක් නෑ. මේ විදියට විවේක නිස්සිත කෙලෙස් වලින් ටික ටිකවත් සංසිඳවගෙන විරාග නිස්සිත සම්මුතියට මේ දුව ওই පොඩි දරුවා ලං කරගෙන හිටියත් හැබැයි මනසින් ධර්මාකූලයේ තුල තදින් ඇලීමක් නැහැ. මොකද අයිතියක් නිසා ධර්මානුකූල සම්මුතියක් පමණ. නිරෝධය හටගත් වගේම නැති වෙනවා. නිවන අරමුණු කරගෙන සිහිය පාත්තනකොට හිතේ ඇතිවෙන නිවීම ලෞකික විෂය දැනුම මොන පැත්තෙන් ඔබට ආවත් වෛද්‍ය ඉංජිනේරු ගණකාධිකාරී නීතිඥ විවිධ විෂය දැනුම තුල ව්‍යාපාරික හෝ වේවා අපි නිවුණු බවක් ධර්මයට මුසු බව අපි සුවපත් කරන බව ඔබට දැනෙන්න ඕනේ. ඒ අදහසින් අපි මේ සාකච්ඡාව ගෙනෙන්නේ ධර්මයේ තුල ජීවත් වෙන්නේ කොහොමද කියන පෙන්වුම් කරන්න. ඒට පසුබිමත් සමග තමයි උද්දච්ච විසිරණ සිත සමාධියට ගෙනෙන්නේ කොහොමද කියන අදහස පෙන්වුම් කළේ. ඊළඟ දවසේ උද්දච්ච කුක්කුච්ච කියන ඒ නොකල කුසල් කළ අකුසල් පිළිබඳ ඇතිවන පසුතැවීම සංසිඳව ගන්න කොහොමද කියන අදහස සාකච්ඡා කරන බලාපොරොත්තු වෙමින් ඔබ හැම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැමතෙම ඒ උතුම් සිව්සස් දහම් අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රේ වේවායි සාදුයි අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පින්නතුනේ ඊ타මත්ම හරපත් වූ වැදගත් කාලෝචිත කරුණු කාරණාවන් රාශියක් අපට පැහැදිලි කර දෙමින් අද දවසේදී සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන පෝෂණය කරමින් මේ හරපත් වූ දේශනාව අපේ පින්වත් දේශකයන්න් වහන්සේ විසින් දේශනා කළේ පංච නීවරණ ධර්මතාවයන් තුල අන්තර්ගත වන උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ ධර්මතාවයේ මාතෘකාව බවට පත් කරගෙන ඉතින් මේ කරුණු කාරණාවන් පිළිබඳව අපට කතා බහ කරන්නට උන්වහන්සේගෙන් දැන කියා ගන්නට ලැබී තිබෙන කාල වේලාව අවසන් වන නිසා දවසේ දේශනාව අපි නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මාතෘකාව ඔස්සේ තවත් දේශනාවක් ඔබට ලබන සතියේ සිකුරාදා දින ඔබ වෙනුවෙන් විකාශනය කිරීමේ බලාපොරොත්තු වෙන අපි අද දවසේ දේශනාව නිමාවට පත් කරන්නට පෙර ආතුව දේශනාව වෙනුවෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට ගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. සදහවත් පින්වත්නි, ඒ අවසන් කළ සුපසංජීවිතයේ සදහම් දෙසුමේ සාකච්ඡාවෙහි පින්වත් වූ දායකත්වයෙන් කටයුතු කළේ නුගේගොඩ පදිංචි මනෝජ් ප්‍රනාන්දු මහත්මයා, ශ්‍රීකාන්ත ඉදිරිසිංහ මහත්මීන් පින්වත් වූ පවුලේ පින්තුලා විසින් බලාපොරොත්තු වෙනවා බී.ඩී. ප්‍රනාන්දු පියාණන්, සුසීමා ප්‍රනාන්දු මෑණියන්, උපුල් නිලන්ත මහතා, සෝමා ඉදිරිසිංහ මෑණියන්, ඇල්බර්ට් ඉදිරිසිංහ පියාණන්, ලක්ෂ්මන් බුලන්කුලම පියාණන්, සීතා බුලන්කුලම මෑණියන්, ඔබ හැම පරපුරකම යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට පුළුවනි. මේ අත්ංගේ මේ නම් සඳහන් කළ ජීවිත පිළිබඳව ඔබට කල්පනා කළත් මේ හරියට පින්වත්නි ඔබට ජීවිතය තුළ සත්පුරුෂෝ ගුණවත්ව මෙනෙහි කරන්නට පුළුවන්. ඒ මෙනෙහි කරන හැම වෙලාවකම මේ පරමාර්ථ ධර්මයේ තුලින් හේතුඵල ධම පටිච්ච සමුප්පන්න බව සංකත ධර්මයන්හි ඇති හට අරගෙන බිඳී නැති වෙන ස්වභාවයේ ඔස්සේ මෙනෙහි කරලා කුසල ඡන්දයක්ම උපදවාගෙන මේ අතන් නමින් පුණ්‍යානුමෝදන ඔබට සිද්ධ කරන්නට පුළුවනි. ඔබේ හිත සංසිඳව ගන්න. අපි මෙතෙක් සාකච්ඡා කළ ධර්ම මාර්ගයේ ඔස්සේ ඔබේ සිස්සුවපත් කරගන්න. එසේ පුණ්‍යානුමෝදනා කරන ගමන් සෙත් ප්‍රාර්ථනා කරන පැමිණි සිටින සියලුම දෙනාට, නිවසේ සිට මේ ධර්ම දේශනාවට සවන් දෙන සියලු දෙනාටත්, සහෝදර සහෝදරාදීන්ට, හිත මිත්‍රාදීන්ටමත් ධර්මයෙන් ලබන සුවය නොඅඩුව සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශ්‍රී සසිකාන් ප්‍රනාන්දු දුවටත්, සිදන්ත ලක්ෂාන් බුලන්කුලම බෑනාටත්, ශයේන් බුලන්කුලම මුණුබුරාටත් නිරෝගී සුවය සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාම චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන මෙතෙක් වේලා මේ සියලු ආකාරයෙන් රැස් කළා වූ පුණ්‍ය ධර්මියෝ ඉහතනන් සඳහන් කළ ඒ මෞද්දමෝපියන් ප්‍රමුඛ ඔබ හැම පරිපුරකම යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් මේ රටේ හෝ ලොව කොතනක හෝ වෙසෙමින් මේට සහභාගී ඔබ හැම නමින් මේ යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් අනුමෝදන් වේවා. ඒ හැම නිදුක්ව නිරෝගීව සුවපත්ව ඊතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් සිව්සස් දහම් අවබෝධයෙන් අමා නිවනින් සනසෙත්වායි පින්පතා සාදු කියමු. සාදු සාදු. ඉදන් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතිනං හෝතු
සුඛිතා හොන්තු ඉදන් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. පින් කැමති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුටු වන්න. එසේ සතුටටපත් වුණා වූ සියලු දෙවියන්ගේ කරුණා මෛත්‍රියෙන් දායකත්වයේ සුළු පින්වත් වූ ඔබටත් සහභාගී වූ පවුල්වල හැම දෙනාටමත් මේ රටේ ලොව කොතනක හෝ වෙසමින් ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් ඒ වගේම බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති පින්වත් නායක ස්වාමින් වහන්සේ සඳුන් ජීවන්ත පුතුණුවන් කාර්ය මණ්ඩලයේ හැමටත් නිදුක්ඛ නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසෙන්න. මේ කාලය තුල අපේ රටේ පාත්නා දුක්ඛ දෝමනස කාලයේ ඉක්මනින්ම බැහැල වෙලා හැම දිනාටම ධර්මයේ මුසු සනසිල්ලක් ආශිර්වාදයක් ආරක්ෂාවක් සැලසෙන්නත් පුණ්‍යානුමෝදනා ලබන සීල දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂා නොමදව වේවා. එම දෙවියෝද ධර්මාභෝධය ලබා සනසෙත්වායි දෙවියනට පින්පතත් සාදු කියන. සාදු සාදු. අවසානයේ හැම දිනාටම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං.